කලාව කියලා කියන්නේ මොකක්ද? කවියක් වෙන්නේ කොහොමද කලාවක්? හරියට බැලුවොත් කලාවක් නැති තැනක් නැහැ. අපි ගාව වචනයක් තියෙනවා කලා ශිල්ප කියලා. ඒ වචනේ වැරදි. කලා කියන්නේ ශිල්ප නෙමෙයි. ශිල්ප කියන්නේ කලා නෙමෙයි. කලාවක ශිල්පයක් තියෙන්න පුළුවන්. ශිල්පයේ කලාවක් තියෙන්න පුළුවන්. ශිල්පයක් නැති කලාවක් තියෙන්නත් පුළුවන්. කලාවක් නැති ශිල්ප බොහෝම තියෙනවා. දැන් ශිල්ප සහ කලා කියලා කියන්නේ එකක් නෙමෙයි දෙකක් ඒ තිබිය යුතු දෙකම. උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම මේ මම කතා කරන කථිකාසනය. මේ කථිකාසනය හදන්නේ ශිල්පියෙක්. ශිල්පියා තමයි මේ ලීය වද්දන විදිහ, ලීය කපන විදිහ, ලීය රවුම් කරන විදිහ දන්නේ. ශිල්පයක් ඒක. හැබැයි මේක කලාත්මකව කරන්න නම් මේකේ මානකයන් පිළිබඳ ගණිත ඥානය තියෙන්නත් ඕන. ඒකත් ශිල්පයට අදාළ දෙයක්. කලාව කියන්නේ ඒක ලස්සනට කරන එක. වචනයක් කියන එක ශිල්පයක්. හැබැයි ඒක කලාවක් බවට පත් කරන්න පුළුවන්. යකඩයක් පාස්සනවා කියන එක ශිල්පයක්. හැබැයි ඒක කලාවක් බවට පත් කරන්න පුළුවන්. මෙතන තියෙන පොල් තෙල් පහන ශිල්පයකින් හදන්නේ. හැබැයි ඒ ශිල්පියා කලාකාරයෙක් වුණාට පස්සේ තමයි කලාවක් ඒ ශිල්පෙහි තැවරෙන්නේ. ඒක නිසා හැම වෙලාවකම ශිල්ප ලස්සන වෙන්නේ කලාවක් විසින්. කලාව රඳන්නේ ශිල්පයක් මත. එතන ශිල්පයකින් තොරව කලාවකට පවතින්න බෑ. හැබැයි කලාව හුදකලා වෙලා පවත්වාගෙන යන්න දරන වෑයම සාර්ථක නැහැ ශිල්පයක් නැත්තම්. දැන් එළවලු වගාව කියලා කියන එක කලාවක් නෙමෙයි. ඒත් ශිල්පයක්. ඒ උනාට වගාවේ එළවලු වල තියෙන කැටයම් දාලා කරන ඔය ලොකු හෝටල් වල තියෙන කලාව ගැන නෙමෙයි මං කියන්නේ. නමුත් එළවලු වගා කරන්න පුළුවන් කලාත්මකව. ඒක නිසා කලාව කියන්නේ ඇහැකට දැනෙන දෙයක්. අපි මේ ඇඳුම් අඳින්නේ ශිල්පයක් සහ කලාවක් එක්ක. මේ ඇඳුමක් මහනකොට මේ ෂර්ට් එක ගත්තොත් එහෙනම් මේ ෂර්ට් එකේ මහන එක ශිල්පයක්. ඒකට කලාවක් මිශ්‍ර කලේ නැත්තම් කැතයි. අඳින්න පුළුවන්. සුවදායි ඒ උනට ලස්සන නෑ. එහෙනම් කලාව කියන්නේ ප්‍රතිභාවකින් පැනන කෙනෙක්. ප්‍රතිභාව කියන්නේ හැම එක්කෙනෙක් ගාවම තියෙන චංචල කරලා උඩට ගන්න පුළුවන් එකක්. ඒක නිකන් හඳුන් කූරයි සුවඳයි වගේ. හඳුන් කූර ඇතුලේ සුවඳ තියෙනවා. පත්තු කරලා ගන්න ඕනේ. පත්තු කරේ නැත්තම් ඒකේ සුවඳ තියෙන බව ඇත්තයි. ඒ උනාට පත්තු නැත්තුව ඇත්ත ඉන්නේ. එහෙනම් අපි හැම කෙනෙක් ගාව මේ කලාත්මක හැකියාව තියෙන එකට කියන්නේ ප්‍රතිභා කියලා. ප්‍රතිභාව කියලා කියන එක විග්‍රහ කරනවා සංස්කෘත කාව්‍ය විචාරකයෝ අපූර්ව වස්තු නිර්මාණක්ෂම ප්‍රතිභා කියලා. මම ගකලා කතා කරන්නේ අපූර්ව වස්තු නිර්මාණක්ෂම ප්‍රතිභා. අපූර්ව කියන්නේ පූර්ව නොවන. පූර්ව කියන්නේ පෙර. මීට පෙර. අපූර්ව සිංහලට එන්නේ අපූරු කියලා. ඒ පෙර නොවූ විරු අලුත් කියලා කියන එකයි අපූර්ව කියන්නේ. පෙර නොකියපු දෙයක් අලුතෙන් කියන එක, පෙර නොදුටු දෙයක් අලුතෙන් පෙන්වන එක අපූර්වයක්. අන්න ඒ අපූර්ව වස්තුව නිර්මාණය කිරීමේ ක්ෂමා හැකියාව. පෙර නොවූ විරු අලුත් යමක් නිර්මාණය කිරීමේ හැකියාව තමයි ප්‍රතිභාව කියලා කියන්නේ. ඒකින්ද හැම එක්කෙනෙකුටම ඒක උඩට එන්නේ නැහැ යටට තිබුණට. ඒකින්ද තමයි කවියන් නොවන අය අතර කවියන් ඉන්නේ.
දැන් මේ ඉන්න හැම එක්කෙනාටම සිතවිලි තියෙනවා. කාටත් සිතවිලි තියෙනවා. ඒ තියෙන සිතවිලි වලින් සිතනවා. ඒත් කවියා අපි හිතන විදිහට වඩා වෙනස් විදිහකට හිතනවා. ඒ හින්දා තමයි කවියන් නොවන අතර කවියා විශේෂ වෙන්නේ. ඒක හරියට නිකන් කමිස අතර ෂර්ට් එක වගේ. කමිස තමයි කමිස අතර ෂර්ට් එකක්. කවියක වටිනාකම රැඳෙන්නේ කවියගේ නෙමෙයි. ඒක තමයි ඊගාව කාරණා. කවියක වටිනාකම රැඳෙන්නේ කවියා නොවන කෙනෙක් ගාව විතරයි. කවියක් කියලා කියන එක හරියට බෙරයක් ගන්නවා වගේ වැඩක්. බෙරේ ගහන්න අත් දෙකම තියෙන්න ඕන. එහෙනම් කවිය නිර්මාණයක් වුණාට වැඩක් නැහැ. ඒකට අදාළ කියවන්නෙක් නැත්තම්. ඒක හරියට පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වගේ. කොටින්ම කියනවා නම් කස්ටමර් කෙනෙක් නැති ප්‍රොඩක්ෂන් එකකින් ඇති වැඩක් නැහැනේ. ඒක හින්දා කවියේ වටිනාකම දැනෙන්නේ කියවන්නෙකුට. රටක් හැටියට තියෙන ප්‍රශ්නේ අද අපි මුහුණ දෙන ප්‍රශ්නේ. කලාවට අදාළව රටක් හැටියට මුහුණ දෙන ප්‍රශ්නේ තමයි නිෂ්පාදකයන් සහ නිර්මාණකරුවන්ගේ හිගය නෙමෙයි. ඕනෑතරම් නිර්මාණකාරයෝ ඉන්නවා, ඕනෑතරම් නිෂ්පාදකයෝ ඉන්නවා. හැබැයි නැත්තේ කවුද? කස්ටමර්ස්ලා. කස්ටමර් කියලා කියන්නේ මොකක්ද? කස්ටමර් කියලා කියන්නේ නිෂ්පාදනය කරන්න ඕන එකක්. මෙහෙම කිව්වහම ටිකක් ආර්ථික විද්‍යාව පැත්තට යනවා. අපි කියන්නේ නිෂ්පාදනය හදන්න ඕන කියලා. හැබැයි නිෂ්පාදනය හදනවත් එක්කම පාරිභෝගිකයා හදන්න ඕන. මට මෙන්න මෙහෙම මතක් වෙන අපිට කාරණාවක්. මගේ කාලේ වැඩි නම් මට මංගල හඳුරු කියන්න ඕන. කලකට ඉහත මම මේ වෙලාවේදී මේ හතරාතේ මාධ්‍යවේදීන් ඉන්න තැන්වල මම බ්‍රෑන්ඩ් නේම්ස් කියන්නේ නැතුව කියන්නම්. සබන් જાතියක් හදමින් තිබුණා. ඒ සබන් જાතිය හදනකොට මොකද්ද මේ මොනවාද මේ විරෝධතා හරි වර්ජනයක් හරි මොකක් හරි එකක් නිසා මේ සබන් හදන කම්පැනි ලොකු ප්‍රශ්නයකට මුහුණ දුන්නා. මේ සබන් හදන්නේ දියර විශේෂයකින්. විශාල මේ ශාලාව වගේ ලොකු ලිං වල තමයි මේ දියරය තියෙන්නේ. ඒ දියරේ එකක් සබන් දියර, තව එක කලර් එක, තව එක සුවඳ, ඒ ටික ඔක්කොම එකහු කරලා ඝන කරලා තමයි සබන් කැටේ එළියට දාන්නේ. දැන් මේ ස්ට්‍රයික් එක හින්දා මොකද වුනේ? මේ සබන් දියර ඝන වුණා. සබන් දියරේ ඝන වුණාම සබන් බවට පත් කරන්නත් බෑ, දියර බවට පත් කරන්නත් බෑ. වලංකටු වගේ. වලංකටු ආපෝසරයක් පස් වැලි කරන්නත් බෑ, ආපහු වලං කරන්නත් බෑ. තව නිදර්ශනයක් ඔකට මංගල හාමුදුරුවෝ ගාව තියෙනවා. ඒක මේ වගේ වෙලාවට කියන්න හොඳ නැහැ. වලංකට්ට නැවත වලං කළ නොහැක, නැවත පස්ද කළ නොහැක. කට්ට වශයෙන්ම දෙනවා. ඒ වගේ මේකත් මේ සබන් දියරය සබන් බවට පත් කරන්නත් බෑ. හැබැයි දියර බවට පත් කරන්නත් බෑ. වෙන කරන්න දෙයක්වත් නැහැ, නොකරත් බෑ. මිලියන ගාණක් පාඩුයි. මොකක්ද කලේ බිස්නස් කියලා කියන්නේ ආසාවයි අවශ්‍යතාවයි විකුණන එකටනේ. වෙන බිස්නස් නැහැ. මුළු සමස්ත ලෝකයේ ව්‍යාපාර නම් ආසාව විකිණීම හෝ අවශ්‍යතාව විකිණීම පමණයි. අවශ්‍ය නැත්තම් විකුණන්නත් බෑ, ආසාව නැත්තම් විකුණන්නත් බෑ ගන්න කෙනාගේ. එතකොට මේ ව්‍යාපාරිකයෝ ඊටාම ලස්සනට ආසාවක් වික්කා. ආසාවක් වික්කා. කොහොමද ආසාව වික්කේ? අර කියාපු සබන් දැන් ඒක සබන් නෙමෙයි, දැන් ඒක ජෙලි. සබන් ජෙලි. ඒක කැඩුවා චූටි කෑලි වලට. මේ පොතේ ගත්තොත් එහෙම මේ කෙඳිති කියලා කියන අකුරු තුනේ එක අකුරක විතර ප්‍රමාණයට චූටි කෑලි වලට කැඩුවා. කඩලා ගත්තාම විශාල ප්‍රමාණයක්. ඊට පස්සේ මේ අය මොකද කළේ? තව සබන් දියරයක් හැදුවා.
සබන් දියරයක් හදලා අර කෑලි කෑලි චූටි කෑලි තියෙන නිකන් ඔය ජෙලි කෑලි වගේ ඒවා පාට පාට තියෙන්නේ දැන් ඒ පාට ජෙලි කෑලි අර අවර්ණක සබන් දියරයට දැම්මා. දාලා සබන් කෑල්ලක් හැදුවා. අලුතින් හැදුවා සර්. අලුතෙන් සබන් කෑල්ල හදාපුවම සබන් කෑල්ල තමයි. හැබැයි ඇතුලේ බඩු කෑලි. එහෙම කෑලි ඒවා ගන්න අපේ උන්සය සූදානම් නැහැ. ඒ කියන්නේ මොකද කන්සියුමර්ස්ලා නැහැ දැන් මේකට. කස්ටමර්ස්ලා නැහැ. ප්‍රොඩක්ෂන් එකක් තියෙනවා. අපිට තියෙන සබන් නම් එක්ක රෝස පාට එක්ක මොකක් හරි පාටක්. තද පාට නම් ඉතින් ඒක ඇඟේ ගන්න නෙමෙයි රෙදි හොදන්න වගේ. මේක පොඩි සුවඳකුත් ආව ටිකක් වෙනස් සුවඳක් එන්න හදලා මොකක්ද දන්නවද කලේ දන්නවද? ඇඩ්වර්ටයිස් කළා. රූපවාහිනී වල ගුවන්විදුලි දැම්මේ නෑ ඒක. රූපවාහිනී සහ පත්තරවල. ඒ කියන්නේ දෘශ්‍ය මාධ්‍ය දැන්වීම් කරණය පමණක් පාවිච්චි කරා. විෂුවල් ඇඩ්ස් පමණක් ඒකට දැම්මා. මොකක්ද ඒක දාපු වාක්‍යය? ඒක තමයි මම කියන්නේ මේ වික්කේ ආසාව. එක වාක්‍යයයි දැම්මේ. රුවැත්තියන්ගේ රුව වඩන සබන්. රුව නැති අයගේ නෙමෙයි. ලස්සන අයගේ ලස්සන වැඩි කරනවා. සියලුම ආච්චිලා ගත්තා කියන්නකො සර්. මේ වැරදිච්ච සබන් නිෂ්පාදනය සති දෙකෙන් ඉවර වුණා. මම කියන්න හදන්නේ මොකක්ද? දැක්කද? කන්සියුමර් ප්‍රොඩක්ෂන් එක. පාරිභෝගිකයා නිෂ්පාදනය කිරීම. පාරිභෝගිකෙක් හදන්න ඕන. නිෂ්පාදනය කරලා ඉවර වුණාට පස්සේ. එහෙම නැත්නම් නිෂ්පාදනයත් එක්ක පාරිභෝගිකෙක් හදන්න ඕන. ප්‍රශ්නේ මොකක් ගැනද කතා කරන්නේ? මේ වගේ පොත් ලියන්න ඕන තරම් අය ඉන්නවා වෙන්න පුළුවන්. කවි කල්පනා තියෙන අය ඉන්නවා වෙන්න පුළුවන්. මගේ සාමාන්‍ය ස්වභාවයක් තමයි පත්තරයක් ගත්තාම ඉස්සරලාම කියවන්නේ කවි පිටුව කියවන්නේ. දෙවෙනියට කියවන්නේ ක්‍රීඩා පිටුව. කවි පිටුව කියවන්නේ හොඳටම තේරෙන හින්දා. ක්‍රීඩා පිටුව කියවන්නේ තේරෙන හින්දා නෙමෙයි ආස හින්දා. බැරි එක කියවන්න හරියන්නේ. එහෙම පත්තර කියවන්න බලාපුවහම බොහෝ වෙලාවට කියවන්න අමතක වෙලා බැරි වෙලා තියෙන්නේ පළවෙනි පිටුව. headlines. මට හිතෙනවා මේ රටේ ඉන්න කවියන්ගේ කවි බොහෝ දිනාට තේරෙනවා නම් රට තියෙන්නේ මෙතන නෙමෙයි කියලා. වැඩියෙන්ම විකිනෙන්නේ බණ පොත්. අඩුවෙන්ම විකිනෙන්නේ කවි පොත්. ලංකාවේ වැඩියෙන්ම අහන්නේ බණ. අඩුවෙන්ම තේරෙන්නේ සින්දු. වැඩියෙන්ම අහන්නේ බණ. අහනවා කියන්නේ තේරෙනවා කියන එක නෙමෙයි. බණ අහන්නේ බොහෝ වෙලාවට මම බණ අහනවා යයි වෙන එක්කෙනෙකුට ඇහෙනාසෙමයි. බණවල තේරෙන්න දෙයක් නැහැ. මොකද ඒක තේරෙන්නේ නැහැ. සමහර කීනාට තේරෙන්නේ නැහැ. හැබැයි සින්දු තියෙන්නේ එහෙම එකකට නෙමෙයි. සින්දු තියෙන්නේ තේරෙන්නමයි. මම කියන්න හදන්නේ රසපූර්ණ නිෂ්පාදනයක වටිනාකම තියෙන්නේ රසඥතාව තියෙන සමාජයක පමණයි. ඇයි ලංකාවේ චිත්‍රපටි අඩු? ලංකාවේ චිත්‍රපටි අඩු චිත්‍රපටි තේරෙන මිනිස්සු නැහැ. එතකොට ඔය තියෙන ඒවා තේරෙන්නේ නැද්ද? ඒවා තේරෙන්න ඕනේ නැහැ. ඒවා චිත්‍රපටි නෙමෙයිනේ. චිත්‍රපටියක් කියලා කියන්නේ සෙලෝලයිට් කැමරාවකින් සෙලෝලයිට් මොකද්ද මේ පටි ටිකක් මෙහෙම යවනකොට කවුරු හරි මොනවා හරි කරනවා පේන එකට නෙමෙයි. චිත්‍රපටියේ කලාවක්. කලාත්මක චිත්‍ර සත්‍ය චිත්‍රායිලගේ චිත්‍රපට රේඛාව වගේ සර්ලා ඉතින් උගන්නපු
චිත්‍රපටි තියෙනවනේ ඇත්තටම කිව්වොත් එහෙම සම්භාව්‍ය ගණේ චිත්‍රපටි. ඉතින් හාමුදුරු කෙනෙක් හැටියට මට චිත්‍රපටි ගැන කතා කරන්න තියෙන අයිතිය මොකද්ද සහායකයා මොකද්ද කියලා ඔබ ප්‍රශ්න කරනවා නම් මට උත්තර දෙන්න බොහෝ දේවල් තියෙනවා. මම PhD කරන්න ගියේ ඉන්දියාවේ. අවුරුදු 4ක් මං හිටියා. PhD නොකලා නෙමෙයි කළා දෙයියන් පල්ල. ඒ වුණාට වැඩියෙන්ම කළේ චිත්‍රපටි බලපු එක තමයි. චිත්‍රපටි 200ක් විතර බලලා තියෙනවා. එහෙන් බලන්නේ චිත්‍රපටිය තේරුම් ගන්න ඕනේ. ඇත්තටම ලොකු ප්‍රචාරයක් ගියානේ ටයිටැනික් ආපු දවස්වල. මං ටයිටැනික් බලන්න ගියා. ඉස්සරලාම අර මොනවද ඒවට කියන්නේ ඩොල්බි සිස්ටම් නේද සර්? ඩොල්බි අතිවිශාල පුළුල් තිර මොකද්ද කියනවනේ ඒකට ලොකු. අන්නේ ලොකු ශාලාවක මගේ සහෘදය හිටියා 16ක් විතර වගේ ලාංකේය දරුවෝ අපිත් එක්ක හිටපු තරුණ තරුණී. පළවෙනි දවසේ චිත්‍රපටි බලන්න ගියා ටයිටැනික්. ඒ ටයිටැනික් බලන්න ගියාම පළවෙනි දවසේ මුකුත් බලන්න හම්බුන්නේ නැහැ. ටයිටැනික් හැර වටේ පිටේ තියෙන ඔක්කොම දේවල් බලන්න උනා ඉතින්. එහෙනම් පළවෙනි දවසේ ටයිටැනික් බලන්න බැරුව ගියා. දෙවෙනි දවසේ ගියා. ගිහින් බලාපුවාම බැලුවා මට ඒකේ අලුත් ආදර කතාවක් නැහැ. රොස් ඉන්නවා, කේට් ඉන්නවා, කතන්දරයක් තියෙනවා, අලුත් ආදර කතාවක් නැහැ. ඇයි? මම සංස්කෘතනේ හදාරලා තියෙන්නේ. මම නල දමයන්ති කියවලා තියෙනවා. රාම සීතා කියවලා තියෙනවා. රාම සීතා කියවලා තියෙන මට, නල දමයන්ති කියවලා තියෙන මට, දුෂ්යන්ත ශකුන්තලා කියවලා තියෙන මට, ශ්‍රීසර් ක්ලියෝපැට්‍රා කියවලා තියෙන මට, ශාලිය අශෝකමාලා කියවලා තියෙන මට ටයිටැනික් මොකද්ද? කතාවක් නෑ ඒකේ. කිසිම ආදර කතාවක් නෑ. තුන්වෙනි දවසේ ගිහින් බැලුවා මේකේ ආදර කතාවක් තියනවද නැත්නම් වෙන මොනවාරි තියනවද කියලා බලන්න. ගිහින් බලාපුවම තියෙනවනේ. මොකද්ද? නැවක්. තුන්වෙනි දවසේ නැව බැලුවා. හතරවෙනි දවසේ චිත්‍රපටිය බලාපුවම තමයි මට ස්පිටල්ගේ ඇත්ත තේරුනේ. ඔහු ඉතාමත්ම ගැඹුරින් බෞද්ධ දර්ශනය හදාළ කෙනෙක්. ඔහු කී කතාව මම ඔබට දැන් කියන්නම්. ඔබ ආයෙත් සැරයක් ටයිටැනික් බැලුවොත් ඔබට වැටහෙයි ඒක. ඒකේ තියෙන නැවක කතාවක් නෙමෙයි. ඒකේ තියෙන ආදර කතාවකුත් නෙමෙයි. ඒකේ තියෙන වෙන දර්ශනයක්. පද බලලා තියෙනවද ටයිටැනික්? ඒකේ තියෙන පුදුම දර්ශනයක්. මහා දැවැන්ත සුඛෝපභෝගී නෞකාවක දැවැන්ත ඉහළ පැලැන්තියේ කන බොන මිනිසුන් සිටින ඉසුරු බර ජීවිත ගොඩක්. ඒකේ නැව දෙකට මැද්දෙන් කැඩිලා අර ගීතයත් එක්ක කැමරාව හෙලිකොප්ටර් එක හයි කරගෙන දර්ශන ටිකක් පෙන්නනවා. ඒ තමයි මහා සාගරයේ තිතක් වෙනකම්ම කැමරාව හෙලිකොප්ටරෙන් උඩට ගෙනිහිල්ලා තමයි රූපගත කරන්නේ. මේ මහා දැවැන්ත නෞකාව දැවැන්තකමේ ඉඳලා තිතක් දක්වා ගෙනිහින් පෙන්නනවා. එතන මොකද්ද වෙන්නේ? නෞකාව දැවැන්තයි, සාගරය ටිකයි ආරම්භයේදී, අවසාන විග්‍රහයේදී නෞකාව තිතක්, සාගරය දැවැන්තයි. එහෙම වෙලා මේ මහා ඉසුරු බර භාවය සමස්ත සත්‍යයේ ගිලී යන ආකාරය අනිත්‍ය දෘෂ්ටියෙන් පෙන්නනවා මේ මහා දැවැන්ත අධ්‍යක්ෂවරයා. ලෝකයේ පරම ඇත්ත අවසානයේට කියලා ඔහු අපිට පෙන්නනවා. එහෙනම් මේ නෞකාවේ ගීතය අපිට විඳ ගන්න පුළුවන්. ඒක වෙන කතාවක්. ඒක වින්දනය. හැබැයි රසඥතාව රස වින්දනයට වඩා ගැඹුරු තැනකට එන්නේ. එහෙම පරපුරක් නැත්තම්, එහෙම තේරෙන මිනිස්සු නැත්තම් ටයිටැනික් හදලා වැඩක් නැහැ. කන උන් නැත්තම් වවල වැඩක් නැහැ වගේ. ප්‍රශ්න තියෙන්නේ මේ වගේ කෘති රචනා. මේක හයිකු පොතක්. මේ හිච්චි කෙල්ලගේ හයිකු පොතක්.
කෙල්ලත් හයිකු වගේ. සාමාන්‍යයෙන් සුප් එකකට ගන්න පුළුවන් මට්ටමේ තියෙන්නේ. සුද්දන්ගේ කාලේ නම් ඇඟ බද්දෙන් සම්පූර්ණයෙන්ම නිදහස්. මේක කියනවා මේ කවි කිව්වට මේ මුද්දර සයිස් පොතක් ගහුවත් ඇති ඇත්ත වශයෙන්ම කිව්වොත් එච්චරට චූටි කෑලි තියෙන්නේ. බෝ කොළවන් උන් අතර හිස් කොළ නොවන්නට කාබන් කොළ යට හිඳිමි. දැන් මේක ලිව්වට වැඩක්ද මේක චමින්දරවත් තේරෙන්නේ නැත්තම්? චමින්ද කියන්නේ උන්ගේ තාත්තා. හොඳ වෙලාවට උන් ඔක්කොම චමින්දත් එක වගේ, චමින්දගේ නෝනත් ඒ වගේ, චමින්දගේ දුවත් එක වගේ, චමින්දගේ පුතත් එක ඔක්කොම පිස්සුනේ. උන්ට උගන්නපු ගුරුවරුන්ට ඊට හපන්. ඉතින් ඒ කියන්නේ මේ රට දිහාවේ, ලෝකයේ දිහාවේ, දේවල් දිහාවේ සාමාන්‍ය දෘෂ්ටි කෝණයට වඩා ගැඹුරු විදිහකට බලන්නේ. ඇත්තම කිව්වොත් වසන්තය උමුතුවෙන් පසුවිය මල්යායක අසිරිය විඳින්නට. හැබැයි පිපුණේම මල්යාය වල්වල කනේරු ගස් පොලිමට. මේ කියන්නේ එකක් වෙන එකක් මේ කියවෙන්නේ. මම කියන්නේ රසඥතාපූර්ණ සමාජයක් ගොඩනගන්න වෑයම් නොකළොත් මේකී නිෂ්පාදනයන් අර්ථ ශූන්‍ය වෙනවා. කොහොමද රසපූර්ණ සමාජයක් ගොඩනගන්නේ? රසපූර්ණ සමාජය ගොඩනගීමේ පරම වගකීම තියෙන්නේ නිර්මාණකාරයන්ටම තමයි. ඒක මෙන්න මේ වගේ. කැඳ විකුණන්න බැරි බව මං හොඳට දන්නවා කසිප්පු තරම්. ඒක හොඳටම පැහැදිලි. කසිප්පු වික්කහම එන ඉල්ලුමට වඩා කැඳ විකුණපුවාම එන ඉල්ලුම අඩුයි. එහෙම හින්දා කරන්න ඕන කසිප්පුම පෙරණ එකද? කරන්න ඕනේ කසිප්පු ටික ටික අඩු කර කැඳ වැඩි කරන එකයි. ඒකෙන්ද 1000ක් නිර්මාණ නිෂ්පාදනයේ නිර්මාණය උනත් නොඋනත් තේරෙන මිනිස්සු තේරෙන දරු පිරිසක් රටේ නිර්මාණය නොවුනොත් මේ නිෂ්පාදනයන් අර්ථ ශූන්‍යයි. චිත්‍රපට තේරෙන්නේ නැත්තම් චිත්‍රපට තේරෙන්නේ නැති මිනිස්සුන්ට කතන්දර චිත්‍රපටයක් වගේ කිව්වට වැඩක් නැහැ. චිත්‍රපටය කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න බැරි නම් චිත්‍රපටය කියන එකේ වටහා ගන්න පුළුවන් දේ වටහා ගන්න බැරි නම් තවදුරටත් චිත්‍රපටයට හැටියට නිර්මාණය වෙනවා ඇත්තේ කොළඹ සන්නිය වගේවම තමයි. එහෙනම් ගාම්භීර භාවය නිර්මාණයක ප්‍රාණයයි. ඒක ගීතයකින් පටන් ගන්න පුළුවන්. චිත්‍රයකින් පටන් ගන්න පුළුවන්. සමහර දවස් වලට මේ ආර්ට් ගැලරි එක ගාව පාර දෙපැත්තට ගියොත් ඕනම කෙනෙකුට මහවැලි කේන්දරයේ ඉස්සරහා පාර දෙපැත්තට කවුරු හරි කෙනෙකුට ගියොත් තේරෙන මිනිහෙකුට එල්ලි වෙනකන් රෑ වෙනකන් එතෙන්ට වෙලා විඳින්න පුළුවන්. තේරෙන කෙනෙකුට. තේරෙන්නේ නැත්නම් ඒක වැඩක් නැහැ. දැන් වටින්නේ නිර්මාණය විතරක් නෙමෙයි. නිර්මාණය වටහා ගැනීම. මට මේ වෙලාවේ සංස්කෘතික අවසරයක් නැහැ ගීතයක් ගායනා කරන්න. හැකියාවක් නැහැ නෙමෙයි. සංස්කෘතික අවසරයක් නැහැ. ඒත් මම ඔබෙන් ඉල්ලා හිටිනවා. පුළුවන් ද තේරුම කියන්නේ? අහසින් තරුවක් කඩා වැටෙනවා. තරුව කතානේ අහසයි වැළපෙන්නේ. නටුවෙන් නේඹුල් මලක් හැලෙනවා. මලේ කතානේ සුළඟයි වැළපෙන්නේ. මොකද්ද තේරුම? ඒක තමයි විඳ ගන්න එක කියන්නේ. අහසින් තරුවක් කඩා වැටෙනවා. තරුව කතානේ. කවුද ගායනා කරේ? මාල්නි බුලසිංහල. ඕ අනුලා.
මට මතක නැහැ කවුද. මාල්නි බුලත් සිංහල. මේවා තියෙනවා නම් දාලා පෙන්වන්න පුළුවන්. අහසින් තරුවක් කඩා මම මීට වඩා වෙලාව ගන්නෑ. ඇහුනේ. කතා දෙකයි. දෙවෙනි කතාව දිගයි. නෑ සර් නෑ. මේක චුට්ටක් අහලා කියන්න බෑ. මං කියන්නේ මේ නිර්මාණය නෙමෙයි වැදගත්. නිර්මාණය තේරෙන එක. මේක ඇත්තටම තේරෙනවා නම් කොච්චර වටිනවද ගීත. දැන් අහසින් තරුවක් කඩා වැටෙනවා තරුව කතා නැහැ අහසයි වැළපෙන්නේ නටුවෙන් නෑඹුල් මලක් හැලෙනවා මලේ කතා නැහැ සුළඟයි වැළපෙන්නේ මොකද්ද තීරු ඒක ඕන් වෙන්නේ ආකාශෙන් තරුවක් කඩා වැටෙනවා එහෙම වෙන්නේ නැහැ ලෝක කවදා නටුවෙන් නෑඹුල් මලක් හැලෙනවා මලේ කතා නැහැ සුළඟට දුකයි ඒ කියන්නේ වෙන කතාවක් ඒක එහෙනම් මොකද්ද ඒකෙන් කියන්නේ ඒකේ තියෙනවා ධ්වනි අර්ථයක් කාව්‍ය විචාර සිද්ධාන්තවල කියනවා රස තියෙනවා නවයක් ශෘංගාර හාස්‍ය කරුණ රෞද්‍ර වීර භයානක බීභත්ස අද්භුත ශාන්ත කියලා රස නවයක් තියෙනවා කාව්‍යවල ಗುಣ තියෙනවා තව 10ක්. මේක දිග විස්තර කරන්න වෙලාව නැහැ. ශ්ලේෂ ප්‍රසාද සමතා මාදුර්යන් සුකුමාරතා අර්ථව්‍යක්ති මුදාරත්ව ඕජ කාන්ති සමාදය 10ක් තියෙනවා. කාව්‍යවල දෝෂ තියෙනවා 6ක්. කාව්‍යවල දෝෂ තියෙනවා 6ක්. ඒ දෝෂ 6න් එකක් හරි තියෙනවා නම් ඒ කාව්‍යයේ ලයිට් නිව්ව කාමරයක් වගේ කියනවා. ආලෝකය නැති කාමරයක් වගේ. ඒ වගේ කාව්‍යයක් පිළිබඳ විචාර සිද්ධාන්ත විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ ඔක්කොමත් එක්ක ඕන මේ සියලු රසයේ රසයක්සේ විඳගන්න. හැබැයි එච්චර නැතත් සබුද්ධිකයෙකුට මේක තේරුම් ගන්න පුළුවන්. මොකද්ද අහසින් තරුවක් කඩා වැටෙනවා. තරුව කතා නැහැ. අහසයි වැළපෙන්නේ. මලෙන් උපන් මල් පත්තිනි දේවී කැන්දන් යන නැකතේ ඇස් කූඩෙන් මං වතුර අදින්නම් නුඹේ මගුල් දවසේ. ඒ ගීතේම තියෙනවා. පෑහීමක් නැහැ නොකරන දීගේ හෙව නැල්ලත් ඇදලු ලස්සනට ගොතනවා සිංහලයේ තියෙන ඉඩියම්ස් කීපයක් පෑහීමක් නැහැ නොකරන දීගේ ඒක නොකරන දීගේ හෙව නැල්ල ඇදයි ඒක වෙන එකක් පෑහීමක් නැහැ නොකරන දීගේ හෙව නැල්ලත් ඇදලු තව එකක් කියනවා දවල් වැටුණු වල මෙදා වැටුනේ රෑ ඒක වෙන ඉඩියම් එකක් දවල් වැටිච්ච වෙලේ රෑ වැටෙන්නේ නැහැ කියලා කියන එකයි රෑ වැටිච්ච වෙලේ දවල් වැටෙන්නේ නැහැ කියලා කියන එකයි දෙකක්. මෙයා කියන්නේ දවල් වැටිච්ච වෙලේ රෑ වැටෙන්නේ නැහැ කියලා නෙමෙයි රෑ වැටුණු වෙලේ දවල් වැටුණා කියලා. මෙදා වැටුනේ රෑ. දවල් තමයි වැටිලා තියෙන්නේ. මෙදා වැටුනේ රෑ. තව ඉඩියම් එකක් තියෙනවා. හිත හොඳ වැඩිකම ලූ කියලා. ඒක වෙන එකකයි වෙන එකක්. හිත හොඳ එනම් මොකද්ද වෙන්නේ? හිතෝ ධම්මණ්ඩි හැමදාම ඉතින් සර් කියන්නේ හැමදාම ඉතින් ලෝ ඉතින් කියලා නෙමෙයි ඒකේ තියෙන්නේ
ඒතර ඉඩියම් හතරක් එකතු කරලා මෙයා කියනවා පෑහීමක් නැහැ නොකෙරෙන දීගේ හෙවණැල්ලත් ඇදයි. මොකක් හරි දීගයක් ගැන කියන බව පේනවා. දීගේ හෙවණැල්ලත් ඇදයි මේක කෙරෙන්නේ නැති වැඩක් කෙරෙන්න වෙලා වගේ කියනවා. දවල් වැටුණු වල මෙදා වැටලා තියෙන්නේ රෑ. ඒ කියන්නේ මුන්ද මොකක් හරි එකක් කරගෙන ඒක කරගෙන කියලා කියන එකේ තේරුම හරිනම් වෙලා තියෙන්නේ රෑ වැටිච්ච වෙලේ දවල් වැටෙන්නේ නැහැ. නොදැන කරපු වැඩේ නොදැන හින්දා තමයි රෑ වැටුනේ. ආපහු දවල් වැටෙන්නේ නැහැ. දවල් වැටිච්ච වෙලේ රෑ වැටෙන්නේ නැහැ. දැන් මෙයාට වෙලා තියෙන්නේ රෑ වැටිච්ච වෙලේ දෙවෙනි පාරට දවල් වැටිලා. ඒ ඇයි ඔක්කොම වෙලා තියෙන්නේ? හිත හොඳ වැඩි කමනේ. දැහුවා කිව්වා. මද අතරමඟදී කමක් නැද්ද කිව්වා. නැහැ කිව්වා. ඊට පස්සේ ඒක කියාද කොයිද? ඉතින් ඉතුරු කොටසේ ඇස්කූඩෙන් මං වතුර අදින්නම් නුඹෙන් මගුල් දවසේ මොනවා කරොත්ද? ආන්නකො. අන්තිමේට කියන්නේ මොකද්ද කියලා? මලින් උපන් මල්පත්තිනි දේවී කැන්දන් එන නැකතේ ඇස්කූඩෙන් මං වතුරා දින්නම් නුඹේ මගුල් දවසේ. ඇස්කූඩ කියන්නේ අර මොනවාද වැල් වලින් හදාපු කූඩේ. ඒකෙන් වතුරා දින්න බෑ. මැණික් කරන ඒවා. එයා අභියෝග කරනවා මං ඇස්කූඩෙන් වතුරා දිනවා. උඹ මල්පත්තිනි දේවියක් වගේ කැන්දන් ආවොත්. දැන් මේ කියන්නේ වෙන කතන්දරයක්. අහසින් තරුවක් කඩා වැටුණා ගෙවල් වල අම්මා තාත්තා ඉර හඳ වගේ. ඉරයි හඳයි වගේ ඉන්න අමලට තාත්තලට දරුවෝ ඉන්නවා තරු වගේ. හිතුවක්කාරකමට එක තරුවක් කඩා වැටුනහම කොච්චර හිතුවක්කාරද කියනවා නම් ගාණක්වත් නැහැ. කාටද දුක? අහසින් තරුවක් කඩා වැටෙනවා තරුව කතා නැහැ. අහසයි වැළපෙන්නේ. අම්මටයි දුක හිතෙන්නේ. නටුවෙන් නෑඹුල් මලක්. තේරෙනවනේ ඒතකොට නෑඹුල් කියද්දි මොකද්ද කියලා? මලට ඒ දුකක් දැනෙන්නේ. සුළඟට දුකයි. මං හින්දද මේ කරදරේ කරගත්තේ කියලා. මේක තේරෙන්නේ නැත්තම් සින්දුවෙන් ඇති වැඩේ මොකක්ද? සින්දුවේ නිර්මාපකයාගේ තියෙන වෑයමට මොකද වෙන්නේ? සින්දුවේ සංගීතඥයා කියන කාරණේ තේරෙන්නේ කොහොමද? ඒ හින්දා මේ කවිවලට අගයක් දෙන්නේ පාරිභෝගිකයන් විසින්. පාරිභෝගිකයා වනාහි කවි පොතක මිලදී ගන්නා නොවේ. රස විඳින්නයි. චොකලට්ටුවක පාරිභෝගිකයා අනුභව කරන්නා මුත් කවි පොතක පාරිභෝගිකයා මිලදී ගන්නා නොවේ. රස විඳින්නයි. එහෙනම් කතා කරනවා නම් මේ ගැන අප්‍රමාණ වෙලාවක් කතා කරන්න පුළුවන්. එහෙනම් කවි තේරෙන මිනිස්සු බොහෝ දේවල් නොතේරුණත් සමස්තය තේරෙන මිනිස්සු. එහෙනම් ගීත තේරෙන මිනිස්සු බොහෝ දේ නොතේරුණත් බොහෝ දේ තේරෙන මිනිස්සු. එහෙනම් දෘශ්‍ය කලාවක් ප්‍රතිබිම්බ කලාවක් එමත් නැත්නම් චිත්‍රයක් මූර්තියක් කැටයමක්
වගේ ප්‍රතිබිම්බ කලාවක්, නාට්‍යයක්, නැටුමක් වගේ එකක් තේරෙන මිනිස්සු හරි දියුණු මිනිස්සු. කවුරු හරි කෙනෙක් නැටුම් බලන්න ගිහිල්ලා මේක කිව්වට තරහ වෙන්න එපා. ඇත්තටම කිව්වොත් නැටුම් බලන්න ගිහිල්ලා කකුල් අතපය සහ බුරිය නරඹනවා නම් නැටුම් බලලා නැහැ. ඔහු අංගපසංග නිරීක්ෂණය කොට පහත්ම පෙළේ රතිය රාගයක්සේ ගන්නා තැනැත්තෙක්. ශෘංගාරය රසයක්සේ ගන්නා තැනැත්තෙක් නෙමෙයි. හුඟක් අය නැටුම් බලන්න ගියාම ඉස්සරහම ෂීට් ගන්නෙ ඇයිද කියලා තේරුම් ගන්න පුළුවන් සමහර වෙලාවට. අපේ විශ්වවිද්‍යාලයේ සර් මේකේ නවත්තනවා. යෝග පිළිබඳ හදාරීමක් කරන්න ගියා එක හාමුදුරු කෙනෙක්. යෝග හදාරන එකේ තවත් එක් ප්‍රතිඵලයක් හැටියට උන්වහන්සේට සිද්ධ වුණා මේ යෝග ව්‍යායාම පන්තිවලට යන්න. යෝගා ක්ලාස් කියලා ඔය ගහලා තියෙන්නේ. උන්වහන්සේ ලියලා තියෙනවා මේ රිසර්ච් එකේ මම තමයි ඒකේ පරීක්ෂකයා බවට පත් උනේ. ලංකාවේ ඉන්න හුඟක් වැඩිහිටි පිරිමි යෝග ව්‍යායාම වලට යනවා කියලා යෝග ව්‍යායාම කරන්න. වැඩිහිටි පිරිමි යෝග ව්‍යායාම කරන්න යනවා නේද කියලා ඒකේ තිබුණා. මම ඒක කියාගෙන යනකොට මට ලොකු සතුටක් දැනුණා. යෝග ව්‍යායාම කරන්න කැමැති බොහොම මේ වැඩිහිටි පිරිමි. ඊගාව ඡේදයේ තියෙනවා එකී වැඩිහිටි පිරිමි වැඩි දෙනෙක් යෝග ව්‍යායාම කිරීම සඳහා හිටගන්නේ තමා ඉදිරියෙන් කාන්තාවන් යෝග ව්‍යායාම කරන්නේ නම් පමණයි කියලා. තමන් ඉන්න පේලියට ඉස්සරහින් ගෑනු කට්ටියක් යෝග ව්‍යායාම කරනවා නම් තමයි මේ පිරිමියා පිටිපස්සේ ඉඳලා බලාගෙන ඉන්නේ. ඔහු කරන්නේ ඇත්තටම යෝග නොඋනත් ඔහු යන්නේ යෝග පන්ති තමයි. බලපුවම ඒවා ප්‍රයෝග. ඒකින්ද ආස්වාදය කියලා කියන්නේ තාමත්ම වටිනා දෙයක්. ඒකට රතිය රාගය නෙමෙයි බ්‍රහ්මාස්වාද කියලායි සංස්කෘතයේහි විචාර කලාවේ කියන්නේ. යමෙකුට ඒකේ බ්‍රහ්මාස්වාදය ලබන්න පුළුවන් නම් ඔහු තාමත්ම නිවුණු සැනසුණු කෙනෙක්. ඉතින් කලාවක් ඇතුලේ රාගයක් නැහැ. ශෘංගාරයක් තියෙන්න පුළුවන්. ශෘංගාරය කියන්නේ රාගයක් නෙමෙයි. ඔබත් දකින මාත් දකින වීනස් පිළිරුව දැක්කහම අපිට රාගයක් එන්නේ. වීනස් පිළිරුව දකින නග්න පිළිරුව ඕන තරම් ඉතාලියේ මහපාරේ දකින්න පුළුවන්. ඔබතුමා දැකලා ඇති. නග්න පිළිරුව ඕන තරම් තියෙනවා. විශ්වවිද්‍යාලයවල ඉතාමත්ම දැවැන්ත ප්‍රතිමා තියෙනවා නග්න. කවදාක්වත් රාගික හැඟීමක් එන්නේ නැහැ. මම මුල ඉඳලා අග දක්වා කාමසූත්‍රයේ කියවපු කෙනෙක් ඔරිජිනල් ටෙක්ස්ට් එක. කාමසූත්‍රය ලියලා තියෙන සංස්කෘත භාෂාවෙන්. මම සංස්කෘත භාෂාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය. අපි උගන්වනවා කාමශාස්ත්‍රය. කාමශාස්ත්‍රයේ කාමසූත්‍රය. කාමශාස්ත්‍රය තමයි කාමසූත්‍රයෙන් කියන්නේ. අබ්බමල් රේණුවකවත් රාගයක් ඇති වෙන්නේ නැහැ. ඒක බ්‍රහ්මාස්වාදය කියන්නේ අංගයකට. එහෙනම් චිත්‍රපට තේරෙන සමාජයක්, කවියක්, ගීතයක් තේරෙන සමාජයක්, චිත්‍රයක් කැටයමක් තේරෙන සමාජයක්, මූර්තියක්, හඬක් තේරෙන සමාජයක් යනු දියුණු සමාජයක්. රටක දියුණුව මනින ප්‍රමුඛ නිදර්ශනයයි රසවින්දන සක්්‍යතාව. නිසල්ලයා ඇයට සුබ ප්‍රාර්ථනා කරනවා. චමින්ද මහත්තයාගේ හිච්චි කෙල්ල තව පොතක් ලියන දවසකට තවත් මාස 12කට මෙහාදී එදා දවසටත් පොත එළි දක්වන දවසට මං එනවා. මාස 12කට මෙහා කරන මේ ගිගේ ඊගාව පොතට.